ආයුබෝවන් ආත්මේ දුවපුතේ කලින් වීඩියෝ එකේදී කිව්වා වගේ මම මේ වීඩියෝ එකේදී සමාගම් ගානක් සම්පූර්ණයෙන්ම කතා කරනවා. මුලින්ම මම දැන් මට තියෙන සම්පත් සීමිතයි කොහොමදගෙන හිඟකම කියන ගැටලුව හින්දා මම මුලින්ම සටහන් පිළිබඳව ඔයාලට කතා කරනවා. සටහන් ටික සටහන් එකින් එක එන්නේ කොහොමද අදාළ ඒ වෙනුවෙන් මම ගන්නවා 2017 පහුගිය විභාග ප්‍රශ්න. මෙතෙක් කාලයක් මම සෑම වීඩියෝ එකේදීම ගත්තේ 2017 විභාග ප්‍රශ්න. ඉතින් මම මේ වෙලාවෙත් 2017 විභාග ප්‍රශ්නම අරගෙන කතා කරනවා. 2017 විභාග ප්‍රශ්න සමාගම් ගාන. 2017 විභාග ප්‍රශ්න සමාගම් ගානේ. ඒතර අපි දන්නවා පළවෙනි සටහන වෙනත් ආදායම්නේ. පළවෙනි සටහන අංක 1 වෙනත් ආදායම්. මොන සටහන අංක 1 ලිව්වා වෙනත් ආදායම්. හරි ඊළඟට සටහන අංක 2 මම පැත්තකින් ලියන්න. සටහන් අංක 2 බදු පෙරලාභය ගණනය කිරීමේදී පහත ද ඇතුළත්ය. ඒක ලියවෙන්න ඕන දිගට. මොනවා සම්පත් සීමිත හින්දා මම මේ කියන වචන අහන්න ඉඳලා අදාළ දැනින් ලියා ගන්න. හරි ඊළඟට සටහන අංක 3 සටහන අංක 3 ආදායම් බද්ද. ආදායම් බද්ද. ඊළඟට සටහන අංක 4 විදියට අපි දෙන්නේ සටහන් අංක 4 දේපල පිරියත හා උපකරණ. දේපල පිරියත හා උපකරණ. සටහන අංක 4ට අදාළව දේපල පිරියත විදියට අපේ ගාම මොනවද තියෙන්නේ? ඒ පිළිබඳව අපිට සටහන් වෙනවා පස්වෙනි ගැළපීම ඇතුලේ. පස්වෙනි ගැළපීමේ ඉඩම් තියෙනවා, යන්ත්‍ර තියෙනවා, මෝටර රථ තියෙනවා, ලීබඩු සහ සවිකිරීම් තියෙනවා. හැබැයි මෝටර රථ ඇතුලේ වරහන් ඇතුලේ කියලා තියෙනවා බෙදා හැරීමේ වෑන් රථ. හේතුව තමයි මෙහෙම කියන්න. මෝටර රථ විදියට අපිට ගන්න පුළුවන් බෙදා හැරීමේ වෑන් රථ, ලොරි රථ ඔය හැම එකම. හැබැයි කල්බදු රථ ගොඩක් වෙලාවට කල්බදු වත්කම් ඇතුලේ ගන්නේ රථ කියලා මම කිව්වා. කල්බදු ප්‍රමිත කතා කරන වෙලාවේ එහෙනම් කල්බදු රථ ඇරෙන්න ඉතුරු රථ ටික විතරයි මෝටර රථ ඇතුළට ගන්න. ඒතකොට අපිට තියෙනවා වත්කම් 4ක් දේපල පිළිවෙත උපකරණ විදියට ගන්න. එහෙනම් අවසාන එකට අපි කියන්නේ එකතුව. ඊට පස්සේ වත්කම් 4ක් තියෙනවා. හරි. පිරිවැය. පිරිවැයට පස්සේ ගන්නවා සමුචිත ෂය. ඔන්න ඔය තමයි දේපල පිළිවෙත වලට අදාළව ගන්න ඕන ආකෘතිය. හරි මෙන්න මේ සටහන් තුනට අදාළ දේවල් විතරක් අපි මේ වෙලාවේ මේ ගාන ඇතුළේදී මුලින්ම කතා කරනවා. මුලින්ම ගැළපීම් අංක 1 ගැළපීම් අංක 1 තියෙන තොග. එහෙනම් මේ සටහන් හතරට අදාළ නැහැ. ඊළඟ සටහන් අංක 2 විගණන ගාස්තු. ඒ විගණන ගාස්තු පරිපාලන වියදම් ඇතුළේලු. එහෙනම් මෙතෙන්ට අදාළ නැහැ. ඊළඟ සටහන අංක 4 අනාදායම් බදු ගැන කතා කරන්නේ. දැන් මම ආදායම් බදු පිළිබඳව කලින් වීඩියෝ එකකදී කතා කළා. ආදායම් බදු ගැලපීම කියන වීඩියෝ එකේදී අන්‍යයන් ආදායම් බදු වලදී මෙතන ලියනවා කාලච්ඡේදයේ ආදායම් බදු වෙන් කිරීම විදියට මේ ගානේ මෙතන තියෙනවා ගෙවිය යුතු ප්‍රමාණය 500යි. ඒතර කාලච්ඡේදයේ ගෙවපු වෙන් අපි බැලුවා මේ අවුරුද්දට ගෙවලා තියෙන 1000 දෙකේම එකතුව 1500යි. මෙන්න මේ 1500 එන විදිය ආදායම් බදු ගැලපීම කියන වීඩියෝ එක ඇතුලේ කතා කළා. ඔයාලට මේ 1500 වෙනි විදිය ගැටලුවක් තියෙනවා නම් අනිවාර්යෙන් ආදායම් බදු ගැලපීම කියන වීඩියෝ එක බලන්න. ඊළඟට අපි බැලුවාම මේ අවුරුද්දට අපිට ආවා ඌණ ආදායම් බද්දක් විදියට 100ක් ආවා. ඒක එකතු වුණා 1600ක් බවට පත් වුණා ආදායම් බද්ද. මේ 100 ආපු විදිය අර ආදායම් බදු කියන වීඩියෝ එක ඇතුලේදී කතා කරලා තියෙනවා. හරි ඊළඟ ගැළපීම පස්වෙනි ගැළපීම අන්න දේපල පිළිවෙත උපකරණ. මුලින්ම දේපල පිළිවෙත උපකරණ වලදී පිරිවැය කියන එක ඇතුලේ අදාළ වත්කම් ටික ලියනවා. ඉඩම් ඊළඟ එක යන්ත්‍ර ඊට පස්සේ මෝටර රථ අන්තිමට ලී වඩ. මුලින්ම ලියන්න තියෙන්නේ දෙකේම ආරම්භක ශේෂයන්. අන්න ආරම්භක ශේෂය සමුච්චිත ශේෂය වලයි ආරම්භක ශේෂය. බලමු ඉඩම් වල පිරිවැය ඇතුලේ ආරම්භක ශේෂය දහස් වලින් තියෙන්නේ 10000. එහෙනම් අනිවාර්යයි අපිට දහස් ලකුණ. ඊළඟට යන්ත්‍රවල තියෙනවා 21000, මෝටර රථවල තියෙනවා 4000, ලීබඩු වල තියෙනවා 7000. හරි ඊළඟට බලමු ෂය ගැන කතා කරන්න කලින් මේ සටහනේම
සටහන අංක 6 දී කියනවා මෙන්න මෙහෙම කතාවක්. ඒ තමයි දේපල පිරියක් සහ උපකරණ ඉඩම් හැර 110 බැගින් සරල මාර්ග ක්‍රමයට ෂෙයා කරයි. එහෙනම් ඉඩම් කොහොමවත් අපි දන්න ෂෙයා වෙන්නේ නැහැ. එහෙනම් ඉඩම් වල ආරම්භක ශේෂයක් නැති බව දැනගන්න ඕන. යන්ත්‍ර, මොටර රථ සහ ලිප්බඩු කියන ඒවා 110 බැගින් ෂෙයා කරනවලු. ඒ වගේම කියනවා වර්ෂයට අදාළ ෂෙයා වීම ගලපා ඇත. එහෙනම් මේ සමුච්චිත ෂෙයා කියලා අපිට දීලා තියෙන්නේ මෙන්න මේ සමුච්චිත ෂෙයවල අවසාන පිළිතුර. සමුච්චිත ෂයවල අවසාන පිළිතුර තමයි අපිට මේ විදියට දීලා තියෙන්නේ. ඒ වගේම අපි ඉදිරියට කියන්න ගියාම කෙසේ වුවද බෙදා හැරීමේ වෑන් රථවල ඉතිරි ඵලදායී ජීව කාලය වර්ෂ 8ක් ලෙස සංශෝධනය කළලු. හැබැයි මේක ප්‍රවර්තන වර්ෂයේ ෂෙයරින් ගණනය කරද්දී අදාළ කරගෙන නැති. එහෙනම් මෙන්න මෙතන එකතු කළා වර්ෂයේ ෂය කියන එක ඇතුලේ බෙදා හැරීමේ වෑන් රථවල පිළිතුර වැරදි. හැබැයි අපිට අනිත් දේවල් ගැන කියාගෙන ගියාම වෙන අනිත් දේවල් වලදී කිසිම ගැටලුවක් කියලා නැහැ. එහෙනම් මේ සමුච්චිත ශ්‍රේ විදියට යන්ත්‍රවල තියෙන 9700 අපිට නිවැරදි. මොකද ඒකේ වෙනසක් ගැන කියලා නැහැ. හැබැයි බෙදා හැරීමේ වෑන් රථ ගැන අපිට කියනවා ගැටලුවක් තියෙනවා. ඒ වගේම ලීබඩු වල කියනවා 2800යි. මේ හේතුව මම මෙතන තියෙන ශේෂයේ අවසාන උත්තරය විදියට අවසාන ශේෂය විදියට දාන්න හේතුව තමයි අපිට ගැළපීම ඇතුලේ කියලා තියෙනවා වාර්ෂය සඳහා ෂය වෙන් කිරීම කර ඇත. එහෙනම් ෂය වෙන් කිරීම කර ඇතනම් අවසාන උත්තරය තමයි දීලා තියෙන්නේ. හැබැයි ෂය වෙන් කිරීම කරලා නැහැ කිව්වනම් ඒ තියෙන උත්තරය අපිට දාන්න වෙන්නේ ආරම්භක ශේෂය විදියට. හරි. එහෙනම් දැන් යනවා උඩ ගැළපීම ඇතුලේ. දැන් ගැළපීමේ කියනවා ඉඩම් ප්‍රත්‍යාගන්න අගයටද අනිකුත් සියලුවත්කම් පිරිවැයටද මනු ලැබෙන ඉඩම් තීරුවේ වටිනාකම අපි ගන්නෙ ප්‍රත්‍යාගන්න වටිනාකමට. හරි කියවගෙන යනවා. ඊළඟට කියනවා 2017 3/31 දින ගෙනුම් වර්ෂයේ අවසාන දින ඉඩම 12000කට දෙවන වරට ප්‍රත්‍යාගණනය කරන ලදී. එහෙනම් ඉඩම අන්තිම දිනට ප්‍රත්‍යාගණනය කරලා තියෙනවා 12000. එහෙනම් මතක තියාගන්න ඕන දේ ඒ තමයි ඉඩම් වල ප්‍රත්‍යාගණනාකය තමයි අපි ගිණුම්ගත කරන. එහෙනම් අපේ අවසාන පිරිවැය අවසාන පිළිතුර විදියට එන්නේ ප්‍රත්‍යාගණන වටිනාකමම තමයි. එහෙනම් මෙන්න මේ දීපල පිරියත උපකරණ කියන සටහනේ පිරිවැය ඇතුලේ ඉඩම් වල අවසාන පිළිතුර 12000යි. ඉඩම් වල සමුච්චිත ෂය නැහැනේ. එහෙනම් අන්න 12000යි. මේකෙන් අපිට හොයාගන්න පුළුවන් එකතු කළා ප්‍රත්‍යාගණන අතිරික්තයක් කියලා 2000යි. 12000ක් බවට පත් වුණා. 10000යි ආරම්භක ශේෂය 12000ක් වෙනවා ප්‍රත්‍යාගණන අතිරික්තය 2000යි. ඒ වගේම අපිට කියනවා මෙම වත්කම පසුගිය වර්ෂයේ ප්‍රථම වරට ප්‍රත්‍යාගණනය කියලා 1200ක ඌනතාවයක් වාර්තා කර ඇත. එහෙනම් ගිය අවුරුද්ද අලාභයක් මේ අවුරුද්ද ලාභයක්. අලාභය 1200යි ලාභය 2000යි. අලාභය 1200යි ලාභය 2000යි කියන්නේ අලාභයට වඩා වැඩි ලාභය. එහෙනම් අපි යනවා ප්‍රත්‍යාගණන කියන වීඩියෝ එකේදී මම කිව්වා ප්‍රත්‍යාගණනයේ අලාභයට වඩා දෙවනි පාර ලාභයක් නම් අලාභය දක්වා අපි වෙනත් වියදම් වලින් අඩු කරනවා. පළවෙනි පාර අලාභය 1200යි දෙවනි පාර ලාභය 2000යි. එහෙනම් පළවෙනියෙන්ම කරන්නේ පළවෙනි පාර අලාභය කපා හරින 1200ක් වෙනත් වියදම් අඩු වෙනවා. ඊළඟට වැඩිපුර 800 විතරක් ආදායම් ප්‍රකාශය වෙනත් විස්තීර්ණ ආදායම් ඇතුළේ ඇතුළත් කරනවා. ඒක ඉදිරියේදී අපිට ගාන සම්පූර්ණ වෙද්දී බලා ගන්න පුළුවන්. ඊළඟට ඒබල පිළියෙත උපකරණ වල ෂේවිං ගලපන්න තියෙනවා. දැන් මේ වත්කම් වල වෙනස් වීම පිළිබඳව සම්පූර්ණයෙන්ම ඉවරයි. දැන් බලමු. දේපල පිළියෙත උපකරණ ඉඩම් හැර 110 බැගින් ෂෙයා කරනවලු. හැබැයි මේ ෂෙයා වීමේදී බෙදා හැරීමේ රට පිළිබඳව ගැටලුවක් තියෙනවා. අනිත් ඒ පිළිබඳව ගැටලුවක් නැහැ කියන්නේ. යන්ත්‍ර 21000යි. එහෙනම් යන්ත්‍ර වලට 110යි කියන්නේ යන්ත්‍ර වර්ෂයේ ෂෙයා 2100යි. එහෙනම් ආරම්භයේ විදියට තියෙනවා 7600යි. හරි ඊළඟට දැන් බෙදා හැරීමේ ලීබඩු වල ලීබඩු ගත්තාම
ලී බඩු වල තියෙනවා 7000ක්. එහෙනම් වාර්ෂික 10 කියන්නේ 700යි. ආරම්භක ශේෂය 2100යි. හරි. දැන් එහෙනම් අපිට යන්ත්‍රවල පිළිවෙලේ අවසාන පිළිතුර ගන්නත් පුළුවන් 21000යි. මෝටර රථවල ගන්නත් පුළුවන්. මෝටර රථ වෙනසක් වෙන්නේ නැහැ. ඵලදායී ජීව කාලය වෙනස් වුණාට පිළිවෙල වෙනස් වෙන්නේ නැහැ. ලී බඩු වල 7000යි. එහෙනම් අපිට ශුද්ධ අගයන් ගන්න පුළුවන්. ශුද්ධ අගය ඉඩම් වල එනවා 12000යි. යන්ත්‍ර වල එනවා 11300යි. බෙදා හැරීමේ රට වෙනස් වෙනවා. ලී බඩු වල 4200යි. හරි. දැන් තමයි අපිට බෙදා හැරීමේ රට ගැන ගැටලුව ගැන කතා කරන්න. ඒකෙදි අපි බලමු බෙදා හැරීමේ රටවල 4000ක් තියෙනවා. හැබැයි කියනවා බෙදා හැරීමේ රටවල ඉතිරි ඵලදායී ජීව කාලය වර්ෂ 8ක් ලෙස ඇස්තමේන්තු කරන ලද. එහෙනම් මෙන්න මේ 4000 ඉතිරි ඵලදායී ජීව කාලය වර්ෂ 8යි. දැන් බලන්න ඕන මේ 4000 ආරම්භක ශේෂය. හරි. එතකොට මේ 4000 මුලින්ම කියනෝනේ දැන් තියෙන විදියට තමයි ෂය කරලා තියෙන්නේ කියලා. දැන් අර 100ට 10න් ෂය කළොත් ෂය වීම විදියට එනවා 400ක්. අන්න එතකොට ෂය වීම 400ක් තියෙනවා මෙන්න මේ කියන සමුච්චිත ෂය ඇතුලේ. ඒතකොට සමුච්චිත ෂය 2000ක් තියෙනවා නම් මේ අවුරුද්දේ 2000න් 400ක් නම් එහෙනම් ආරම්භක ශේෂය විදියට 1600යි. අපි ඒකෙන් ගන්නවා මේවත් කමේ ධාරණගේ මේවත් කමේ ධාරණගේ වඩපත් වෙනවා 4000න් 1600ක් ගියම් 2400යි. අන්න ඉතිරි ඵලදායී ජීව කාලයෙන් බෙදෙන්න ඕන අන්න අර කියන ධාරණගේ විතරයි. ඒතොර 2400 බෙදීම 8 පිළිතුර 300යි. එහෙනම් වර්ෂයේ ෂය විදියට එනවා බෙදා හැරීමේ රටවල 300ක්. එහෙනම් අපි දැන් ගන්නවා බෙදා හැරීමේ රටවල 1900යි. එහෙනම් ඒකේ ධාරණාගය 2100යි. මේක මතක තියාගන්න ඕන. ඒ තමයි ගිය අවුරුද්දේ ඉඳලා කල්බදු ප්‍රමිතිය වෙනස් වුණ හින්දා මේක ඇතුළට අර කල්බදුවත්කම ඇතුළත් කරන්නේ නැහැ. හැබැයි 2017 පේපරේ ඔයාලට ළඟ තියෙන පිළිතුරු පත්‍රය අනිවාර්යෙන් අර 5000ක ඊළඟ ගැලපීමේ තියෙන කල්බදුවත්කම මේ මෝටර රථ කියන එක ඇතුළත් කරලා ඇති. මතක තියාගන්න ඕන දේ දැන් අලුත් කල්බදු ප්‍රමිතියත් එක්ක අපි කල්බදුවත්කම මෝටර රථ ඇතුළේ ඇතුළත් කරන්නේ නැහැ. ඒ වගේම මෙන්න මේකේ තියෙන වර්ෂේෂය ඇතුලේ ඒ කල්බදුවත්කමේ ෂය ටිකක් ඇතුළත් වෙලා තියෙනවා. හැබැයි මේක ඇතුලේ කල්බදු ෂය ටික දාන්නේ නැහැ. කල්බදු ෂය වෙනම සටහනක් ඇතුලේ තමයි අපි හොයන්නේ. හරි. ඊළඟට දැන් යනවා ඊළඟට තමයි අපිට පුළුවන් වර්ෂයේ ෂය විදියට මෙන්න මේ සටහනාංක දෙක ඇතුලේ ලියන්න පුළුවන් වර්ෂයේ ෂය කියලා. මෙන්න මේ ටිකේ එකතුව ඒ තමයි 3100ක්. අන්න වර්ෂයේ දේපල ක්‍රියට උපකරණ ෂය 3100යි. අපිට දැන් පුළුවන් ගන්න මෙන්න මේ වත්කම් වල අවසාන එකතුන්ගේ වටිනාකම. අවසානෙට වත්කම් වල ශුද්ධගේ දේපල පිරියට කියන එකේ ශුද්ධගේ බවට පත් වෙනවා 29600ක්. මේක තමයි අපි හදන මූල්‍ය தත්ත්ව ප්‍රකාශයේ ස්ථාවර වත්කම් නැත්නම් ජංගම නොවන වත්කම් වලදී ඇතුළත් කරනවා. ශුද්ධගේ තීරුව 29600යි. හරි. දැන් අපි ගන්න කියවද්දී මේ සටහන් වලට අදාළව දෙවෙනි සටහනේ තව ඉදිරියට දේවල් තියෙනවා. නමුත් ඉදිරි සටහන් තුනම දැන් අවසానයි. හරි. සටහනක් එකට අදාළව කලින් තිබ්බ වෙනත් ආදායම් ඇතුළේ කිසිදු ගැළපීමක් මේ ගානේ තියෙන්නේ නැහැ. දැන් එනවා සටහන අංක 5. සටහන අංක 5 තමයි භාවිත අයිතිය ඇති වත්කම්. භාවිත අයිතිය ඇති වත්කම්. හරි. ඒකට අදාළව තමයි 7 වෙනි ගැළපීම ඇතුළේ කියන්නේ 2016 4 දින වර්ෂ 5 කාලයක් සඳහා මූල්‍ය කල්බදු පදනමට එනම් මේ ගිණුම් වර්ෂය ආරම්භයේ මූල්‍ය කල්බදු පදනමට ලොරියක් අත්පත් කරගෙන ඇත. සාධාරණගේ ලක්ෂ 50ක් විය. මෙම වත්කමෙහි අයිතිය කල්බදු කාලයේ අවසානයේදී මාරු වෙනවලු. එහෙනම් මේක මූල්‍ය කල්බද්දක්. එහෙනම් මේක වත්කම් සහ වගකීම් ඇතුළත් කරනවා. ඊළඟට පළමු වර්ෂයට සහ දෙවන වර්ෂයට දාලා කල්බදු පොලිය පිළිවෙලින් ලක්ෂ 5ක් සහ 4,18,000ක් වන අතර ඉතිරි වර්ෂ 3 සඳහා දාලා කල්බදු පොලිය 6,82,000ක් වේ. වාර්ෂික වාරිකය 1320යි. ඔන්නෝම කියලා මේ ගැළපීම කතා කරනවා. මේ ගැළපීමට අදාළව පිළිතුරක්
කල්බදු ප්‍රමිතය කියන වීඩියෝ එක ඇතුළේදී මේ ගැළපීමේ පිළිතුරු අපි කතා කළා කොහොමද එන්නේ කියන විශ්ලේෂණය. මම මේ වෙලාවේ පිළිතුරු ගන්න විදිය විතරක් පෙන්නනවා. නමුත් ඒකට දාලා විශ්ලේෂණය ඔයාලට අවශ්‍ය නම් තේරෙන්නේ නැත්නම් කල්බදු ප්‍රමිතය කියන වීඩියෝ එක අපේ බලන්න පුළුවන්. මේ ගැළපීමේදී අපි මුලින්ම කල්බදු ණය හිමි කිනුම ගන්න. කල්බදු ණය හිමි කිනුමේදී වත්කමේ වටිනාකම 5000යි අන්න ඒක දානවා භාවිතයි කියති වත්කම කියන සටහන ඇතුලේ පිරිවැය විදිහට. ඊට පස්සේ කල්බදු ණය හිමිය බැර කරනවා වත්කම් කියලා 5000යි. ඊළඟ දෙවන සටහන මූලික තැන්පතුව මේ ගානේ මූලික තැන්පතුවක් නැහැ. එහෙනම් මේ ගානේදී තියෙනවා වාරිකයක් තිබලා තියෙනවා. වාරිකය මේ ගිණුම හර කරනවා 1320 මුදල් කියලා. ඊට පස්සේ මේ අවුරුද්දේ පොලිය බැර කරනවා නැහිමියට මේ අවුරුද්දේ පොලිය ලක්ෂ 5යි. අන්න මේ ගිණුම තුරණය කළාම පිළිතුරක් විදියට එනවා. අවසාන කල්බදු වගකීම විදියට 4180ක් පාගේශය. මෙන්න මේ 4180 අපි නැවත කොටස් දෙකකට බෙදනවා. උතර මතක තියාගන්න මේක කල්බදු ප්‍රමිති කියන වීඩියෝ එක ඇතුලේ කතා කරලා තියෙන්නේ. 4180 ඒ තමයි ජංගම සහ ජංගම නොවන විදියට ඒක හොයන්නේ මුළු කල්බදු වාරිකයෙන් ඊළඟ අවුරුද්දේ කල්බදු පොලිය අඩු වෙනවා. මේ ගණන කල්බදු වාරිකයේ 1320යි. ඊළඟ අවුරුද්දේ පොලිය 4,18,000යි. අන්න ඒක අඩු වුණා. 902යි. මෙන්න මේ 902 ඇතුළත් කරනවා ජංගම වගකීම් ඇතුලේ. ඊට පස්සේ 902 අඩු කරලා එන උත්තරේ දානවා. අන්න 902 අඩු කරලා එන උත්තරේ දානවා ජංගම නොවන වගකීම් ඇතුලේ කල්බදු ණය හිමියා. ඒ තමයි කල්බදු ගැලපීමට අදාළ වෙන්නේ. ඊට පස්සේ මේකෙදි මුලින්ම කරන්න ඕන අපි ගාන කීවුවට පස්සේ මෙන්න මේ කියවපු කල්බදු වාරිකයේ 1320 දාලු බෙදා හැරීමේ පිරිවැයක් විදියට. එහෙනම් බෙදා හැරීමේ වියදම් වලින් අඩු වෙනවා 1320ක්. ඒක පෙර වැඩ ඇතුලේ බෙදා හැරීමේ වියදම් වලින් අඩු කළ යුතුයි. ඊළඟට මෙන්න මේ 500 මූල්‍ය වියදම් ඇතුලේ ඇතුළත් කරනවා. ඒක මූල්‍ය වියදම් පෙර වැඩ ඇතුලේ මූල්‍ය වියදම් වලට දානවා. ඒ වගේම සටහන අංක 2 හෙළිදරව් කිරීම ඇතුලේ දානවා කල්බදු පොලි කියලා 500යි. ඊළඟට මෙන්න මේ කියන 902 ජංගම වගකීම් ඇතුලේ 3268 ජංගම නොවන වගකීම් ඇතුලේ. ඊට පස්සේ බලන්න ඕන මේ අවුරුද්දේ ෂෙයා වීම ටික 5000යි. ඊළඟ උඩ ගැලපීම කියලා තියෙනවා වත්කම් 10% වලින් ෂෙයා කරනවලු. එහෙනම් මේ 5000ට ෂෙයා විදියට අඩු වෙනවා සමුච්චිත ෂෙයා විදියට 500ක්. එතකොට සුද්ධගේ 4500යි. මෙන්න මේ 4500 ඇතුළත් කරනවා දීපල පිරියත උපකරණ වලට පස්සේ භාවිතයි තියති වත්කම් කියන කල්බදු රත ෂය කියලා නැත්නම් භාවිතයි තියති වත්කම් ෂය කියලා 500ක් අර දෙවනි සටහන ඇතුළේ ඇතුළත් කරන්න ඕන. ඊළඟට සටහන අංක 6 මම කිව්ව සටහන අංක 6 විදියට තොග ගැන ඇතුළත් වෙනවා නම් තොග කියන්නේ සටහන අංක 6. එහෙනම් මේකේ තියෙනවා තොග පිළිබඳව. තොගවලදී මේකයි. තොග ප්‍රමිතය කියන වීඩියෝ එක ඇතුලේ මේක විශ්ලේෂණය කරලා කතා කළා කොහොමද එන්නේ. මේකෙදි මම ගන්නවා නිමි තොගවල පිරිවැය විදියට එන්නේ වඩාත් අඩු වගේ 2000. අමුද්‍රව්‍ය වල වටිනාකම ශේෂ පිරික්සුම ඇතුලේ කියලා තියෙනවා 2000. එහෙනම් තොගය විදියට ජංගම වත්කම් ඇතුළට යන්නේ සටහන අංක 6 රුපියල් ලක්ෂ 40යි නැත්නම් දහස් වලින් නම් 4000යි. ඒ වගේම මෙතෙන්දී අපිට ආවා තොග කපා හැරීම් 300ක්. ඒක පෙර වැඩ ඇතුලේ වෙනත් වියදම් වල ඇතුළත් කළ යුතුයි. හරි මතක තියාගන්න ඕන මේක තොග ප්‍රමිතිය ඇතුලේ අපි තොග ප්‍රමිතිය කියන වීඩියෝ එක ඇතුලේ විශ්ලේෂණය කරලා කතා කළා. ඊළඟට වෙනත් ගෙවිය යුතු දෑ අන්න සටහන ඊළඟට සටහන අංක 7 වෙනත් ගෙවිය යුතු දෑ සටහන. හරි බලමු තොරතුරු. ඉස්සෙල්ලම කියනවා දෙවෙනි එක ඒ තමයි විකරණ ගාස්තු ලක්ෂ 6ක් වන වර්ෂය තුලදී ගෙවා ඇත. මේක පරිවහන වියදම් තුල ඇතුළත්ලු. අන්න විකරණ ගාස්තු විශේෂ වියදමක් අන්න ඒක අර හෙළිදරව් කිරීම ඇතුලේ දෙවෙනි සටහන ඇතුලේ දානවා විකරණ ගාස්තු ලක්ෂ 6යි. හැබැයි ලක්ෂ 4යි තියෙන්නේ. එහෙනම් ලක්ෂ 2ක් ගෙවිය යුතුයි. යන්න ගෙවියේ වෙනත් ගෙවිය යුතු දෑ කියන එක ඇතුලේ ගෙවිය යුතු විකරණ ගාස්තු කියලා දානවා
200ක් ගෙවිය යුතු විගණන ගාස්තු සටහනංක 7 වෙනත් ගෙවිය යුතු දැන් ඊළඟට 3 ප්‍රවර්තන වර්ෂය තුළදී අධ්‍යක්ෂක පාරිශ්‍රමිකය ලක්ෂ 22ක් ගෙවා ඒ පරිපාලන වියදම් ලෙස හඳුනාගෙන ඇත. කෙසේ වුවද ප්‍රවර්තන වර්ෂයට අදාළ අධ්‍යක්ෂක පාරිශ්‍රමිකය ලක්ෂ 18ක් වේ. අන්න එහෙනම් කලින් ගෙවූ ඉදිරියට ගෙවීමක් බවට පත් වෙනවා ලක්ෂ 4ක්. ජංගමවත්කම් ඇතුලේ දානවා ලක්ෂ 4ක්. කලින් ගෙවූ අධ්‍යක්ෂක පාරිශ්‍රමිකය. එහෙනම් මේතනින් දානවා විශේෂ වියදමක් අධ්‍යක්ෂක පාරිශ්‍රමිකය කියලා. ලක්ෂ 18යි නැත්නම් 1800යි. ගැලපීම් අංක 8 වර්ෂය තුලදී ලක්ෂ 50ක සාමාන්‍ය කොටස් නිකුත් කරන ලද මෙම මුදල සම්පූර්ණයෙන්ම විකුණුම් ගිණුම ඇතුළත් කරලු. සාමාන්‍ය කොටස් නිකුත් කිරීම විකුණුම් නෙමෙයි, එහෙනම් විකුණුම් වලින් අඩු වෙලා හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශය සාමාන්‍ය කොටස් කියන තීරුවට එකතු විය යුතුයි. ඊළඟට 9 වෙනි එක 110ක වාර්ෂික පොලියකට 2017 1 දින බැංකු ණයක් ලබාගෙන ඇත. එහෙනම් ආරම්භ තියෙන ගිණුම් වර්ෂය පටන් ගත්තට පස්සේ අන්තිම මාස 3 ඇතුළත මෙම ණය මුදල පියවීම ආරම්භක වර්ෂ දෙකෙන් පසුව කෙසේ වුවද මේ සඳහා පොලිය ආරම්භයේ සිටම ගෙවිය යුතු වේ. මාස දෙකක පොලිය පමණක් ගෙවා ඇත. බැංකු ණය අරගෙන මේ අවුරුද්දට අදාළව මාස 3යි. හැබැයි ගෙවලා තියෙන්නේ මාස දෙකක පොලියක් විතරයි. එහෙනම් බලමු බැංකු ණයේ මුළු වටිනාකම විදියට එනවා. මුළු වටිනාකම විදියට තියෙනවා 12000. 10ක පොලියක් ගෙවන්න ඕන. හැබැයි මාස 3යි කියන්නේ 12න් 3යි නැත්නම් ඒක 4න් එකයි. උත්තරේ කියනවා බැංකු ණය පොලිය 300ක්. මේ 300 හැබැයි ගෙවලා තියෙන්නේ මාස දෙකකේව විතරයි. එහෙනම් අපි බැලුවාම ගෙවලා තියෙනවා බැංකු ණය පොලිය විදියට 200ක්. එහෙනම් තව 100ක් ගෙවිය යුතු යන්න වෙනත් ගෙවිය යුතු දෑවල දානවා. ගෙවිය යුතු බැංකු ණය පොලිය කියලා 100යි. ඒ වගේම 300ක් දෙනවන්නේ ඒක බැංකු ණය පොලිය කියලා දෙවන සටහන ඇතුලේ දානවා 300ක්. හරි. සියලුම ගැලපීම් මේ වෙලාවෙත් ඉවර කරලා තියෙන්නේ. එහෙනම් ගැලපීම් සියල්ල ඉවරයි. ඊළඟට කරනවා පෙර වැඩ ගැන. පෙර වැඩ වල එක අපිට ගන්න පුළුවන් විකුණුම් පිරිවැය. විකුණුම් පිරිවැය. ඊළඟට අපි ගන්නවා දෙවනි එක විදියට වියදම්. වියදම් වලට අදාළව මේ විදියට කොටස් 4කට බෙදා ගන්න. කොටස් 4ේදී මුලින්ම ලියනවා බෙදා හැරීමේ වියදම්, ඊළඟට පරිපාලන වියදම්, මූල්‍ය වියදම් සහ වෙනත් වියදම්. හරි. ටිකේදී අපි යනවා. අපි බලමු පළවෙනි ගැලපීම ඇතුලේ මේවට අදාළව ආවා. ඒ තමයි තොග කපා හැරීම. අන්න වෙනත් වියදම් ඇතුලේ දානවා. තොග කපා හැරීම 300යි. පළවෙනි ගැලපීම. දෙවනි ගැලපීමේදී විගණන ගාස්තු විදියට 600ක් වන අතරින් 400ක් වර්ෂ තුලදී ගෙවන ලදී මෙම පරිපාලන වියදම් ලෙස හඳුනාගෙන ඇත. හරි. විගණන ගාස්තු පරිපාලන වියදම් විදියට තියෙන 8400ක්. නමුත් විගණන ගාස්තු 600ක් තිබ්බෙකින් 400යි මෙතන හඳුනාගෙන තියෙන්නේ. එහෙනම් තව 200ක් අපිට දාන්න පුළුවන් උපචිත විගණන ගාස්තු කියලා. නැත්නම් විගණන ගාස්තු කිව්වත් ඇති. ඊළඟට යනවා පරිපාලන වියදම් ඇතුලේ මේ 8400 ඇතුලේ අධ්‍යක්ෂක පාරිශ්‍රමිකය විදියට ලක්ෂ 22ක්. කියන්නේ 2200ක් ඇතුළත්ලු. හැබැයි ඒකෙන් 400ක් කලින් ගෙවීමක් තියෙනවා. එහෙනම් මෙතනින් 400ක් අපි අඩු කළ යුතුයි ඉදිරියට ගෙවූ අධ්‍යක්ෂක පාරිශ්‍රමිකය. හරි. ඊළඟ ගැලපීම 4 වෙනි ගැලපීම ආදායම් බදු. ආදායම් බදු වලට අදාළව කිසිවක් මේ පෙර වැඩ ඇතුළට එන්නේ නැහැ. මොකද ඒක අපි සටහන ඇතුලේ කරලා තියෙන්නේ. ඊළඟට 3 වෙනි එක ලේබල පිළියෙත උපකරණ ගැලපීම. ෂය විදියට ෂය ටික මේ බෙදා හැරීමේ රත ෂය පරිපාලන වියදම් ඔය කියන ඒවා ඇතුලේ ඇතුළත්ලු වෙයි. ෂය ගිණුම්ගත කර ඇත කියලා අපිට කියලා තියෙනවනේ. හැබැයි අපි ගමු බෙදා හැරීමේ වියදම් විදියට තියෙන ඔක්කොම 8000. හැබැයි මේකේ වෑන් රත ෂය වලදී පොඩි වෙනසක් වුණා. ඒ තමයි අවුරුද්ද ෂය විදියට 400ක් හඳුන්ගත්තට හරි විදියට අවුරුද්ද ෂය 300යි. එහෙනම් මේ 8000 ඇතුලේ වැඩිපුර 100ක් තියෙනවා වෑන් රත ෂය. එහෙනම් මේක අඩු වෙනවා වෑන් රත ෂය කියන. වෑන් රත ෂය. ඒ වගේම අලුත්වත්කම ආවා. ඒ තමයි භාවිතයිතියට ලොරියක් ගත්ත. එහෙනම් ලොරි රත ෂය මේකට එකතු වෙනවා 500ක්. ඔන්න ෂය වීම වලට අදාළව ආපු වියදම් ටික. ඊළඟ ගැලපීම
ප්‍රත්‍යාගණනයට අදාළව වෙනත් වියදම් වලින් අඩු වුණා 1200ක්. එහෙනම් වෙනත් වියදම් වලින් අඩු කරනවා ප්‍රත්‍යාගන්න ලාභ නැත්නම් අතිරික්තය කියලා 1200. ප්‍රත්‍යාගන්න අලාභ අඩුවීම් කියලා දැම්ම 1200. වැඩ ඇතුළට ඊළඟට එනවා මූල්‍ය කල්බදු පොලිය විදියට අපිට ආවා කල්බදු පොලිය විදියට 500ක්. ඒක මූල්‍ය වියදම. ඊළඟට කියනවා ගෙවපු වාරිකේ 1320 බෙදා හැරීමේ පිරිවැයක් විදියට දාලා එහෙනම් අන්න ඒකෙන් අඩු වෙනවා කල්බදු වාරිකය කියලා 1320. ඊළඟ එකේදී සාමාන්‍ය කොටස් 500ක් විකුණුම් වල ඇතුළත් කරවන්න ඊළඟ පෙරවැඩේ තුන්වෙනි පෙරවැඩේ විකුණුම් වල වටිනාකම් විදියට දැනට තියෙනවා ව්‍යාපාරයේ විකුණුම් විදියට 43000 දහස් වලින්. හැබැයි ඒ 43000න් 5000ක් සාමාන්‍ය කොටස් වලට ලැබුණු මුදල්. එහෙනම් ඒ 5000 විකුණුම් වලින් අඩු විය යුතුව සුද්ධ විකුණුම් බවට පත් වෙනවා 38000. අවසාන ගැලපීමේදී බැංකු ණය පොලී විදියට ආවා 300ක්. ඒක දැන් මූල්‍ය වියදම් ඇතුලේ බැංකු ණය පොලී 300යි. හරි. සටහන් වලට අදාළව වියදම් සියල්ලම ඉවරයි. අපි දැන් යනවා ශේෂ පිරික්සුමට අදාළව මොනවද පෙරවැඩ ඇතුලේ ඉන්නේ. දේපල පිළියෙතකට දාන වටිනාකම අපි ගත්තා. ඊළඟට නිෂ්පාදිත භාණ්ඩවල පිරිවැය තියෙනවා නම් 12000යි. අපිට ගන්න පුළුවන්. ඒ තමයි විකුණුම් පිරිවැය ඇතුලේ ආරම්භක තොගය එකතු කළා ගැනුම් අවසානයේ අඩු කළා අවසන් තොගය. දැන් නිෂ්පාදිත භාණ්ඩවල පිරිවැය 12000යි. මේ තමයි නිෂ්පාදන පිරිවැය. එහෙනම් ගැනුම් ඇතුලේ අපිට ලියන්න පුළුවන් නිෂ්පාදන පිරිවැය කියලා 12000යි. නිෂ්පාදන පිරිවැය 12000යි. ඊළඟට භාණ්ඩ ගැනුම් විදියට ලියනවා නම් ගැනුම් ඇතුළට 6000යි. මේ දෙකම විකුණුම් පිරිවැය. ඊට පස්සේ අවසාන අමුද්‍රව්‍ය තොගය විදියට 2000යි. අපි ඒක ගත්තා. ආපහු තියෙන ආරම්භක නිමිද්‍රව්‍ය විදියට 3000ක්. අන්න ආරම්භක තොග ඇතුලේ 3000ක් තියෙනවා. ඒක විකුණුම් පිරිවැය. ඊළඟට බෙදා හැරීමේ පිරිවැය ගත්තා. පරිපාලන වියදම් ගත්තා. අන්න ගැනුම් හා වියදම් මත එකතු කළාද වැට් එක විදියට. අන්න වැට් එකක් තියෙනවා. ගැනුම් හා වියදම් මත එකතු කරලා 2300යි. අපි ගහනවා අලුත්ම ඊළඟ එකේ තමයි වැට් පාලන ගිණුම. වැට් පාලන ගිණුම ගැනුම් මත වැට් එක නැත්නම් වියදම් මත වැට් එක වැට් පාලන හර වෙනවා. අන්න වැට් පාලන හර කරනවා ගැනුම් හා වියදම් කියලා වැට් පාලන හර කරනවා 2300ක්. හරි. ඊළඟ එක බැංකු ණය මත පොලි අපි ගත්තා. ආදායම් බදු ගත්තා. ගෙවූ ලාභාංශ 1700 අපි හිමිකම් වෙනස් වීමෙන් අඩු කරනවා. බැංකු සහ මුදල් මූල්‍ය තත්ත්ව ජංගම වත්කම් විකුණුම් අපි ගත්තා. ඊළඟට විකුණුම් මත එකතු කළ වැට් තියෙනවා 2800ක්. අන්න එක විකුණුම් මත වැට් එක වැට් පාලන බැර කරනවා 2800ක්. ඊළඟට බැංකු ණය දානව ජංගම නොවන වගකීම් ඇතුලේ 12000යි. ආදායම් බදු වෙන කිරීම ගත්තා. ප්‍රකාශන ප්‍රාග්ධනය සාමාන්‍ය කොටස් 15000යි. හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශය ඇතුලේ රඳවාගත් තිබීම 5400යි. හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශය ඇතුලේ. එහෙනම් පෙරවැඩ සියල්ලම දැන් ඉවරයි. දැන් අපි තුලනය කරනවා. තුලනය කරද්දී විකුණුම් පිරිවැය අපිට අවසන් තොගයේ විදියට තියෙනවා. පළවෙනි ගැලපීම ඇතුලේ පිරිවැය ඔක්කොම 2300යි. යන අවසන් තොගය අඩු වෙනවා. විකුණුම් පිරිවැය විදියට අපිට උත්තර එනවා 18700ක්. අන්න ආදායම් ප්‍රකාශනයේ විකුණුම් පිරිවැය කියලා අඩු වෙනවා. විකුණුම් වලින් 18700ක්. ආදායම් ප්‍රකාශනයේ විකුණුම් විදියට අපිට කලින්ම ආවා 38000ක්. හරි. ඊළඟට අපි වියදම් ටික. වියදම් තීරුම් සියල්ල එකතු කළාට පස්සේ බෙදා හැරීමේ වියදම් විදියට 7080ක්, පරිපාලන වියදම් විදියට 8200ක්, මූල්‍ය වියදම් විදියට 800ක්, වෙනත් විදියට ඍණ 900ක්. ඒ කියන්නේ වියදම් අඩු වෙනවා. එහෙනම් වියදම් අඩු වෙද්දී ආදායම් ප්‍රකාශයේ වියදම් ඇතුලේ අඩු කිරීමක් නෙමෙයි මේක එකතු කිරීමක් විදිහට දානවා 900ක්.
ඔන්න සියලුම සටහන් ඉවරයි, පෙර වැඩ ඉවරයි. දැන් දාලා ගිනුම් ටික අපිට හදන්න තියෙනවා. හරි. අපි සටහන් ඉවර කරලා පෙර වැඩ සියල්ල ඉවර කරලා දැන් එනවා ආකෘතීන් දෙක. ඒකෙදි මුලින්ම විස්තීර්ණ ආදායම් ප්‍රකාශය. විස්තීර්ණ ආදායම් ප්‍රකාශනයේ ආකෘතියේදී උඩින්ම ලියවෙන්න ඕන ව්‍යාපාරයේ එහෙනම් මොකක්ද ව්‍යාපාරය? සීමිත ඩිලාර පොදු සමාගම 2017 3.30 දිනයේ අවසන් වර්ෂය සඳහා විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය. එහෙනම් විස්තීර්ණ ආදායම් ප්‍රකාශනයේ පළවෙනි තීරුව සටහන් තීරුව. සටහන්. ඊට පස්සේ රුපියල් අනිවාර්යයෙන් මෙතන දහස් ලකුණ තිබිය යුතුයි. දහස් ලකුණ අනිවාර්යයි. හරි. ඊට පස්සේ මුලින්ම විකුණුම් ඍණ විකුණුම් පිරිවැය දල ලාභය. විකුණුම් වලින් විකුණුම් පිරිවැය උනන් දල ලාභය එකතු කළා වෙනත් ආදායම්. ඊට පස්සේ අඩු කළා බෙදා හැරීමේ වියදම්, පරිපාලන වියදම්, මූල්‍ය වියදම්, වෙනත් වියදම්. මගේ සම්පත් සීමිත හින්දා මම මේ විදියට කියන්නේ. ඔයාලා සියල්ල දීර්ඝව පරිපාලන වියදම් කියලා ලිවිය යුතුයි. ඊට පස්සේ එන්නේ බදු පෙර ශුද්ධ ලාභය. මේකෙන් අඩු වෙනවා ආදායම් බද්ද. ඊට පස්සේ එන්නේ බදු පසු ශුද්ධ ලාභය. මේකට එකතු කරනවා වෙනත් විස්තීර්ණ ආදායම්. වෙනත් විස්තීර්ණ ආදායම්. හරි. අවසානට තමයි මුළු විස්තීර්ණ ආදායම් කියලා උත්තරේ එන්නේ. ඊළඟට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයක ආකෘතිය. මූල්‍ය තත්ත්ව මේකෙන් කියවෙන්න ඕන සීමිත ඩිලාර පොදු සමාගමේ 2017 3.31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ මුලින්ම ජංගම නොවන වක්කම් කියනවා. ඒකෙන් මේ විදිහට ලියන්නේ මුලින්ම ලියනවා දේපල පිරිත හා උපකරණ භාවිතයිදී ඇති වක්කම්. ඊළඟට ජංගම වක්කම්. ජංගම වක්කම් ඇතුලේ මුලින්ම තොග අවසන් තොග. ඊළඟට ණය ගැතියෝ ඉන්නවා වෙනද ලැබිය යුතු. දැන් නැත්තම් ණය ගැතියෝ. ඊට පස්සේ ඊළඟට වෙනස් ලැබිය යුතු දෑ. අවසානට එනවා මුදල් හා මුදල් සමාන දෑ. ඊට පස්සේ ඊළඟට හිමිකම්. හිමිකම මේ සමාගම ඇතුලේ හිමිකම වෙනස් විදිහට එන්නේ තමයි කොටස් එනවා. කොටස් ඒක ඇතුලේ සාමාන්‍ය කොටස් සහ වර්ණීය කොටස්. අවසානට සංචිත එනවා. සංචිත ඇතුලේ සංයුක්තව ප්‍රත්‍යා ගන්න පොදු රඳවාගත් පියුම් ගානෙන් ගානට වෙනස් වෙනවා. ඊළඟට ජංගම නොවන වගකීම්. අවසානයේ ජංගම වගකීම්. හරි. දැන් මේ ආකෘති දෙක මේ විදියට මතක තියාගත යුතුයි. අන්තිමට එනවා හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශය. මම මේ ආකෘති දෙකෙන් පස්සේ හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශයත් පෙන්නන්න. හරි. ඊළඟට දැන් අපි පෙර වැඩ ඇතුළේ විකුණුම් විදියට හොයාගත්තා විකුණුම් 38000යි. අපි ඊළඟට විකුණුම් පිරිවැය විදියට හොයාගත්තා 18700යි. අන්න එනවා දල ලාභය 19300යි. ඊළඟට වෙනත් ආදායම් තිබ්බේ නෑ ගානේ. පරිපාලන වියදම් විදියට අපිට ආවා 8200ක්. බෙදා හැරීමේ වියදම් 7080. මූල්‍ය වියදම් විදියට එනවා 800යි. වෙනත් වියදම් විදියට 900ක් අඩු වෙනවා. මොනවා ඊට පස්සේ වියදම් ටිකේ එකතුව බවට පත් වෙනවා. වියදම් 15180යි. 15180 අඩු වුණාම ශුද්ධ ලාභය විදියට එනවා 4120ක්. අන්න ඊට පස්සේ අපි ආදායම් බද්ද විදියට හොයාගත්ත ආදායම් බද්ද 1600යි. ඊට පස්සේ බදු පසු ශුද්ධ ලාභය බවට පත් වෙනවා 2520ක්. 2520යි බදු පසු ශුද්ධ ලාභය. ඊට පස්සේ ආවා වෙනත් විස්තීර්ණ ආදායම් විදියට අපිට ආවා ප්‍රත්‍යාගණන අතිරික්තයක් ආවා 800ක්. අන්න 800 එකතු වුණා. 800 එකතු වුණාම උත්තරේ බවට පත් වෙනවා 3320යි. මුළු විස්තීර්ණ ආදායම් විදියට එනවා 3320යි. මේකෙදි බදු පෙරලාභය මෙන්න මේ බදු පෙරලාභය කියන තැනට දානවා සටහන අංක 2 වෙනත් ආදායම් සටහන අංක 1 ආදායම් බද්දට දානවා සටහන අංක 3. ඊළඟට මේක සටහන් දේපල විදියට උපකරණවල සටහන විදියට සටහන අංක 4 අවිතයිති අධිවක්කම් සඳහා සටහන අංක 5. දැන් ශුද්ධගේ විදියට දේපල විදියට උපකරණවල එනවා 29600ක්. භාවිතයිති අධිවක්කම් වලට එනවා 4500ක්. ජංගම නොවන වත්කම් වල ශුද්ධගේ අංග එකතුව 34000
100යි. ඊට පස්සේ අවසන් තොගයේ විදියට අපිට ගන්න පුළුවන් උනේ මෙතෙන්ට 4000යි. 4000ක් ආව ජංගම වත්කම් ඇතුලේ අවසන් තොගයේ විදියට. ඊළඟට ඉදිරියට ගෙවූ වියදම් විදියට තව ආව 400ක්. අර අධ්‍යක්ෂක පාරිශ්‍රමිකයේ ඉදිරියට ගෙවූ 400යි. මේක සටහන අංක 6 වෙනවා තොග සටහන. ඊට පස්සේ මුදල් හා මුදල් සමානද නැත්නම් බැංකු හා මුදල් කියලා තිබ්බා 6000ක් ගන්න ඇතුලේ ඔක්කොම එනවා 10400ක්. අවසාන වත්කම් වල මුළු එකතුව 44500යි. මුළු වත්කම්. මේක ඉස්සරහින් ලිව්වා මුළු වත්කම්. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ මේ හිමිකම පිළිබඳව මම හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශනයක් ගහනම ඔයාලට උත්තරේ කියනවා. ඊළඟට මම එනවා ජංගම නොවන වගකීම් වල ජංගම නොවන වගකීම් වල මුලින්ම තියෙනවා 110 බැංකු ණය කියලා 12000. ඒ වගේම කල්බදු ණය හිමියෝ කියලා අපිට ආවා 1278ක්. අන්න ජංගම නොවන වගකීම් වල එකතුව විදියට එනවා 15278ක්. ඊළඟට ජංගම වගකීම් ඇතුලේ කල්බදු ණය හිමියෝ විදියට අපිට ආවා 902ක්. ඊළඟට ගෙවිය යුතු ආදායම් බදු විදියට අපිට ආවා 500ක්. ගෙවිය යුතු වැට් එක විදියට අපිට ආවා 500ක්. ඊළඟට වෙනත් ගෙවිය යුතු දැන් සටහන අංක 7 විදියට අපිට ආවා. සටහන අංක 7ෙන් ආවා. ඒ තමයි 300ක්. අන්න මුළු ජංගම වගකීම් වල එකතුව විදියට එනවා 2202ක්. 2202ක්. හරි. මම කියවනේ මෙන්න මේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ හිමිකම හොයන හැටි මම වෙනම ගන්නවා කියලා හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශය. ඊළඟට ප්‍රකාශයේ ඇතුලේ අන්තිමට මේකෙත් එනවා එකතුව. ඊට පස්සේ අදාළ සංචිත සහ කොටස් වලට අදාළව තීරුව ගන්න. විස්තරය මේකට අනුව නම් සාමාන්‍ය කොටස්, ප්‍රත්‍යාගම සංචිත සහ රඳවාගත් ඉපයුම්. ඒකේ මුලින්ම දානවා ඊගේෂේ. සාමාන්‍ය කොටස් වල ඊගේෂේ විදිහට 15000ක් තියෙනවා. ප්‍රත්‍යාගම සංචිතේ ඊගේෂේ විදිහට කීයක්වත් නැහැ. රඳවාගත් ඉපයුම් වල ඊගේෂේ විදිහට තියෙනවා 5400ක්. එකතුව 20400යි. ඊට පස්සේ සාමාන්‍ය කොටස් නිකුත් කිරීමක් තියෙනවා. සාමාන්‍ය කොටස් නිකුත් කිරීම 5000 ගලපනවා සාමාන්‍ය කොටස් තීරුවේ. ඊළඟට කරන්නේ මේකට මුළු විස්තීර්ණ ආදායම් එකතු කරනවා. මුළු විස්තීර්ණ ආදායම් එකතු කරද්දී ප්‍රත්‍යාගම සංචිතය දෙනවා 8000ක්. ඊළඟට රඳවාගත් ඉපයුම් වලට අපිට ගානේ උත්තරය ආවා 2520ක්. ඔක්කොම 3320යි. හැබැයි ඉවර නැහැ. තව එකක් තියෙනවා. ඒ තමයි ලාභාංශ. ලාභාංශ. මෙන්න මේ ලාභාංශ වල කොටස් දෙකක් තියෙනවා. අතුරු ලාභාංශ සහ යෝජිත ලාභාංශ. මම කිව්ව සටහන් කියන කොටසේදී යෝජිත ලාභාංශ කියන එක අපි ගිණුම්ගත කරන්නේ නැහැ. සටහනක් ඇතුලේ හෙළිදරව් කරනවා. මෙන්න මේ අතුරු ලාභාංශ නැත්නම් මේකටම කියනවා ගෙවූ ලාභාංශ. මෙන්න මේක හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශයෙන් අතුරු ලාභාංශ කියලා අඩු කරනවා. ඒක අඩු වෙන්නේ රඳවාගත් ඉපයුම් වලින්. අතුරු ලාභාංශ විදියට 1700ක් ඇතුළත් වෙනවා. අන්න 1700 මෙතනින් අඩු කරනවා. අපි ඊට පස්සේ හිමිකම් වෙනස් වීම ප්‍රකාශ තුලණය කරනවා 20000යි ප්‍රත්‍යාගම සංචිතය 800යි 6120ක් එනවා රඳවාගත් ඉපයුම්. එහෙනම් 27020ක් වෙනවා මුළු හිමිකම. බලමු සාමාන්‍ය කොටස තුලින් දානවා 20000යි සාමාන්‍ය කොටස් 20000යි ප්‍රත්‍යාගම සංචිතය 800යි ඊළඟට රඳවාගත් ඉපයුම් සංචිතය 6220යි. අන්න සාමාන්‍ය කොටස් 20000 ඊළඟට සංචිත වල එකතුව 7020යි. ඔක්කොම 27020ට තුලණය කළාම පිළිතුර බවට පත් වෙනවා සුපුරුදු විදියටම 44500යි. ඒක මුළු හිමිකම් හා වගකීම් කියලා නම් කරනවා. හරි. ඔය කතාකලේ 2017 සමාගම් ගාන විශ්වාස කරනවලු ගොඩාක් ගැටලු ඇති අපහැදිලි තැන් ටිකක් ඇති. මොකද එක එක වෙලාවල් වලට තමයි මම සටහන් මුලින්ම කරලා ඊළඟට පෙර වැඩ කරලා ඊළඟට ආදායම් ප්‍රකාශනයේ මූල්‍ය තත්ත්වය
අවසානයේ හිමිකම් වෙනස් වීම කළා. මොකද මට තියෙන සම්පත් මේ වෙලාවේ සීමිතයි. ඔයාලා තියෙන සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගන්නවා මේ වෙලාවේ ඔයාලට උදව් කරන්න ඕනේ හින්දා. ඒකින්ද මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් වීඩියෝ එක ටිකෙන් ටික බලන්න. මොකද මේ වීඩියෝ එක ටිකක් දිගයි උතේ. සමාගම් ගානක් ලේසියෙන් කතා කරලා ඉවර කරන්න බෑ. ඒ වගේම ඔයාලට මොකක් හරි සමාගම් ගානක් මේ වෙලාවේ කතා කරන්න අවශ්‍ය නම් පැහැදිලි කරගන්න අවශ්‍ය නම් මොකක් හරි ගැළපීමක් ගැන ගැටලුවක් තියෙනවා නම් යටින් කමෙන්ට් එකක් දාන්න නැත්නම් ඩිස්ක්‍රිප්ෂන් එක ඇතුලේ තියෙන ආකාරයන්ගෙන් මොකකකින් හරි අපිට ඔයාලගේ ගැටලු යොමු කරන්න ඕනම ගැටලුවකට පිළිතුරු ලබා දෙන්න අපි සූදානම්. එහෙනම් පුතේ ඊළඟ වීඩියෝ එකේදී හමුවෙමු. අනිවාර්යෙන් channel එක subscribe කරන්න අලුත් කෙනෙක් නම් අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ. ඒ වගේම දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න. ඔයාලට එන ඕනම ගැටලුවකට පිළිතුරු ලබා දෙනවා වගේම ඉදිරියේදී එකිනෙක පාඩම් වලට අදාළව නැවතත් වීඩියෝත් සමගින් හමු වෙමු. එතෙක් ඔබට ජය වේවා. බුදු සරණයි. පරිස්සමින්